समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුබින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කොට වදාළ ධර්මය නිරතුරුවම තම තමාගේ අභ්‍යන්තරය සුවපත් කරගන්න ධර්මය අපි පරිහරණය කරන්න ඕන. ඒතර ධර්මයේ පරිහරණය කරනකොට ඒ පරිහරණය කරන ධර්මය තම තමන්ගේ ජීවිත තුළ ක්‍රමානුකූලව දියුණුවක්මයි හදන්නේ. පිරිහීමක් නම් හදන්නේ නෑමයි. නිරන්තරයෙන් දියුණුවක්මයි හදලා දෙන්නේ. එතකොට නිරන්තරයෙන් දියුණුවක් හදලා දෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රායෝගිකව භාවිතා කරනකොට ඒ භාවිතා කරන කෙනා තුළ දියුණුවක් නැති වෙන්න බලපාන හේතු ගණනාවක් තියෙනවා. ඒකට ප්‍රධානව බලපාන්නේ තමන්ගේ ජීවිතයේ, ඒ කියන්නේ අභ්‍යන්තරය තුළ ධර්මයේ වැඩෙන්න අදාළ විදියට ධර්මයේ උපකාරය හදාගෙන නැහැ. ඒක තමයි පළවෙනි කාරණය. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ධර්මයක් දියුණු කරන කෙනෙක් උදව්ව හදා ගන්න ඕන පළවෙනි. එතකොට දැන් ඕනෑම දෙයකට උත්සාහ කරන මූලික අත්පොත් තියෙන කෙනෙකුට උදව්වක් අවශ්‍යයි. මේ ලෝකේ උදව්ව අවශ්‍ය වෙන්නේ පදනමේදී මූලික ශක්තිය ගොඩනගා ගන්නයි උදව්ව අවශ්‍ය වෙන්නේ. උපකාරය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි මුලින්ම අකුරු බැරි දරුවෙක් පාසලට එක් කරන ගියාට පස්සේ ඔළුව අතගගා ගුරුවරයා අකුරු කියලා දෙන්නේ. උදව් කරනවා. අපිට ආර්ථික ශක්තිය නැති වෙලාවට මුදල් නැති කමෙන් අපි අසරණ වුණාම අපිට මේ ලෝකෙන් උපකාරයක් හම්බ වෙනවා මූල්‍යමය වශයෙන්. අපේ හිතවත් කෙනෙක් හරි සමීප කෙනෙක් හරි උදව් කරනවා ඔයා මේකෙන් දියුණු වෙන්න කියලා. එහෙමනම් අපට තේරෙනවා අපි යම් තාක් දුරට නොදැනුවත්ව ඉන්න අවධියක, යම් තාක් දුරට අසරණව ඉන්න අවධියක අපිට මේ ලෝකයෙන් උදව්වක් අවශ්‍යයි. ඒ කියන්නේ එහෙමනම් අපේ තුලත් යම් අසරණකමක් තියෙනවද නැද්ද? අපි තුලත් යම් අසරණකමක් තියෙනවා. ඒතර කෙනෙක් අහන්න පුළුවන් මොකක්ද අපේ අසරණකම කියලා. දැන් මේ කාලේ මිනිසුන්ට අසරණකම් විදියට දැනෙන එක එක දේවල් තියෙනවා. සමහර අය අසරණයි කියලා හිතන්නේ සල්ලි බාගේ නැතිකම, කෑම ටික හොයාගන්න බැරිකම. ඉතින් මේවා තමයි මිනිසුන්ගේ අසරණකම්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් හරි එහෙනම් ඔබ වහන්සේලා කියන්නේ මේවා අසරණකම් නෙමෙයිද? නෑ මේවා අසරණකම්. මේ වගේ මිනිස්සු මිරිකිලා හෙම්බත් වෙලා ඉන්නේ. හැබැයි මේවා බරපතල අසරණකම් නෙමෙයි. දැන් බඩගින්න ලෝකේ ලොකුම අසරණකම නම් කෑම කනවත් එක්ක මේක නැති වෙන්න බෑනේ. එහෙනම් අපිට තේරෙනවා ඒක මෙහිදී විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ අර්බුදේ සමනය කරගන්න අපිට පුළුවන් මෙහිදී. එහෙමනම් අපි එකක් තේරුම් ගන්න ඕන, ඒ තමයි මෙහිදී ඇතිවෙන අසරණකම ඊටාම ස්වල්ප එකක්. දැන් මෙහි මිනිස්සු හිතන ලොකුම අසරණකම තමයි බඩගින්න කියලා කියන්නේ. ගමේ කතාවටත් මිනිස්සු කියන්නේ මේ ඔක්කොම කරන්නේ බඩ වියත රැක ගන්න කියලා. බඩ වියත කියන්නේ බඩේ ප්‍රමාණය වියතකට තමයි සමාන කරන්නේ. වියතක ප්‍රමාණයක් තමයි බඩ තියෙන්නේ.
එතකොට මේ මිනිස්සු ගමේ කතාවට කියනවා මේ ඔක්කොම කරන්න ඉතින් බඩ වියත රැක ගන්නනි කියලා. ඒ කියන්නේ එහෙනම් මිනිසුන්ට තියෙන දරුණුම ප්‍රශ්නේ විදියට තියෙන්නේ බඩගින්න. හැබැයි ලෝකේ බඩගින්න ලෝකේ දරුණුම ප්‍රශ්නේ වෙන්න බෑ. හේතුව තමයි ලෝකේ දරුණුම ප්‍රශ්නේ බඩගින්න නම් කෑම කනවත් එක්කම බඩගින්න ඉවර වෙන්න විදියක් නැහැ. සාමාන්‍ය ලෝකයේ අතපත ගාලා හල්ලගත් එකම දේ බඩගින්න වෙන්න පුළුවන්. නමුත් ලෝකේ ඊට වඩා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉදිරියේ තියෙනවා ලෝකේ බරපතල අර්බුදයක්. එතකොට අපි ඉදිරියේ තියෙන බරපතල අසරණකම මොකද්ද? ඒ බරපතලම අසරණකම තමයි ජරා මරණ වලට ස්ථීර විකල්පයක් නැතිකම. ඒක තමයි ලෝකයේ තියෙන බරපතලම අර්බුදය. එතකොට මේ ජරාව සහ මරණය කියන ස්වභාවයට ස්ථීර විසඳුමක් නැතිකම තමයි ලෝකය මුහුණ දෙන බැරෑරුම්ම ගැටලුව. භයානකම ගැටලුව. අර්බුදකාරීම ගැටලුව. ජරා මරණ දුකට ස්ථිර විසඳුමක් නැතිකම. එතකොට මේ ජරා මරණ කියන්නේ ජරාවටපත් වීම, ලෙඩවීම, ව්‍යාධීන්ටපත් වීම. දැන් මේක නතර කරගන්න මොකක් හරි ගැටයක් ගහ ගන්න ලෝකේ බලනවා. නමුත් ලෝකෙට එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. දැන් මේ කාලේ වුණත් බලන්න මේ කොවිඩ් වසංගතය නිසා මිනිසුන්ව ජරා මරණ විසින් බරපතල විදියට ලුහු බඳින වෙලාවක්. ඒතර මේ වෙලාවේ මිනිස්සු මෙහි විකල්ප හොයනවා. ඒතර මේ භෞතික දියුණුවක් ගැන මේ හිතන මිනිස්සු මේකට එන්නත් දියුණු කරනවා. ඒතර එන්නත් දියුණු කරාම අපි ඒවා එන්නත් කරණේ කරගන්නවා. එතකොට මේ එන්නතක් ගැනත් අපිට ලොකු විශ්වාසයක් තියන්න බෑ. හේතුව තමයි දැන් ලෝකේ පර්යේෂණ වෙනවා මේ වෛරසය සමහර විට මිනිස්සු විසින්ම හදන්න ඇති කියලා. ඇමරිකාව වගේ රටවල් වල දැන් පර්යේෂණ පටන් අරන් තියෙනවා. මේක මිනිහෙක් විසින් හැදුවාද එහෙමත් නැත්නම් ස්වභාව ධර්මයේ විසින් සමාජගත වෙච්ච එකක්ද කියලා. අපි හිතුවේ අනාගත කාලේ විශාල සමූල ඝාතනයක් වෙයි. හැබැයි අර න්‍යෂ්ටික අවි වලින් ගහ ගන්නකොට අතර ඉන්න මිනිස්සු විශාල වශයෙන් මැරෙයි කියලා අපි අනුමාන කළේ. නමුත් දැන් අපිට තේරුණා බරපතල වෛරසයක් සමාජගත වෙලා මනුෂ්‍යත්වයට එරෙහිව බරපතල අර්බුදයක් මතුවලා තියෙන වෙලාවක්. ඉතින් මේ වෙලාවේ ලෝකයේ විසින් ලෝකයා කියනවා මේ වෛරසය කුමන හෝ රටක හදන්න ඇති කියලා. දැන් එතකොට එතනම විශ්වාසයක් බින්දෙනවා වෛරසයත් කවුරු හරි හැදුවා නම් වෛරසයට දෙන එන්නතත් අපිට වැඩි විශ්වාසයක් තියන්න බෑ කියන එක. ඒතර මේ විදිහට එන්නත සම්බන්ධවත් ලොකු කතාවක් තියෙනවා. දැන් වෛරසය හදපු කට්ටියම අපිට දෙන එන්නතක් කොහොමද අපි විශ්වාස කරන්න කියලා බරපතල මේ චෝදනාත්මක කතාවකුත් දැන් ඇති වෙමින් තියෙනවා. මිනිස්යාට එරෙහිව ඒ බඳු මිනිස්යා විසින්ම නැගී හිටීමක් විය හැකියි. ඒක ධර්මයක් නැති ලෝකෙ වෙන දෙයක්. මනුෂ්‍යත්වයට එරෙහිව මිනිස්යාම නැගිටින යුගයක්. දැන් ඉස්සරහට පින්වත්නි මීටත් වඩා බරපතල යුද්ධ ඒක අනේ ඉස්සරහට පින්වත්නි මේ දැන් මේ තාක්ෂණික දියුණුවත් එක්කම මිනිස්සු අවි ආයුධ වලින් ගහගන්නේ නැහැ. ඉස්සරහට බලන්න ඉස්සරහට මිනිසුන්ට තියෙන සයිබර් ප්‍රහාර තියෙන්නේ. එතකොට මේ සයිබර් යුද්ධ තියෙන්නේ. ඇතැම් වෛරස් මේ අන්තර්ජාලයට මුදාහරින්න විතරයි තියෙන්නේ. ඒතර විශාල වශයෙන් මානවයාට බලපෑම් කරන්න පුළුවන්. මොකද එච්චරට මිනිස්සයා තාක්ෂණිකකරණයට අහු වෙලා ඉන්නේ. සියලු දත්ත සියලු දේවල් තාක්ෂණිකකරණයත් එක්ක සම්මිශ්‍රණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ ලෝකයක ජරා මරණ විසින් අපිව බරපතල විදියට අමාරුවේ දාන වෙලාවක්. ඒතර මේක තමයි අපි ඉදිරියේ තියෙන දරුණු ප්‍රශ්නේ. මේක එන්නතකින් විසඳ ගන්න පුළුවන් ගැටලුවක් නෙමෙයි. මේක මේ එන්නත් තිබ්බා කියලා මිනිසුන්ගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එන්නතක් දිනු කරගත්තා කියලා මේවට විකල්පක් නැහැ. දැන් මේ විදියට පුද්ගලයා තුළ ඇතිවෙන ස්වභාවය, පුද්ගලයා මුහුණ දෙන ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ අපට මතක් කරනවා පින්වත් මහණෙනි මේ ලෝකයේ තියෙන බරපතලම අර්බුදය ජරා මරණ දුක. එච්චර ලොකු අවුලක් මේ ලෝකේ තවත් නැහැ. මරණය තමයි ලෝකේ මුහුණ දෙන බරපතලම අර්බුදය. ඒතර මරණය තරම් ලෝකේ දරුණු අර්බුදයකට අපි මුහුණ දෙන්නේ නෑ තවත් වෙන පරිබාහිරව. අනිත් එක තමයි ඒක කායිකවත් මානසිකවත් ඇතිවෙන ඊටාම වින්දනීය තත්වයක්. බොහෝ පීඩාකාරී තත්වයක්. හේතුව
ඒතර කෙනෙක් කියන්න පුළුවන් මේ මරණය කියන්නේ එච්චර බිහිසුණු අත්දැකීමක්ද කියලා. ඒක ඉතින් මැරිලා තමයි බලන්න වෙන්නේ. නමුත් ධර්මයෙන් බලනකොට අපට තේරෙනවා මේ ජරා මරණ දුක ඉදිරියේ කායික දුකට වඩා විශාල මානසික දුකක් තියෙනවා. හේතුව තමයි මේ උපාදානය කරගත්ත දේවල් අතහරින්න බැරි වීමේ බරපතල අර්බුදය. දැන් අපි මේ වෙනකොට උපාදානය කරගත්ත දේවල් ටිකක් තියෙනවනේ. මේ උපාදානය කරගත්ත දේවල් ටික අතහැර ගන්න බැරුව වර්තමාන මානවයා මුහුණ දෙන බරපතල මානසික ප්‍රකම්පනයක් තියෙනවා. ඒතකොට ඒකට විකල්පයක් විදිහට බුදුරජාණන් වහන්සේ අපිට යෝජනා කළා තෙරුවන් සරණ යන්න කියලා. බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් අදහාගෙන සරණ යන්න කියලා. ධර්මීය අවබෝධයෙන් අදහාගෙන සරණ යන්න කියලා. සංඝයා අවබෝධයෙන් අදහාගෙන සරණ යන්න කියලා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? හරි. බුදුන් සරණ ගියා කියමුකෝ. දහම් සරණ ගියා කියමුකෝ. සංඝුන් සරණ ගියා කියමුකෝ. දැන් බුදුන් සරණ ගියාම, දහම් සරණ ගියාම, සංඝුන් සරණ ගියාම ලෙඩ වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? දැන් මේක නම් දරුණු ප්‍රශ්නය. ජරාව සහ මරණය කියන ස්වභාවය නම් අපි මුහුණ දෙන බරපතල අර්බුදය හොඳයි. බුදුන් සරණ, දහම් සරණ, සංඝුන් සරණ අවබෝධයෙන් අදහාගෙන ගියාම ලෙඩ වෙන්නේ නැද්ද, මැරෙන්නේ නැද්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. නෑ, යා මැරෙනවා. හැබැයි එයාත් ලෙඩ වෙනවා. මැරුණාම ලෙඩ වුණාම එයා අසරණ නෑ. අන්න ඒකයි විකල්පය. ජරා මරණ වලට මුහුණ දෙනකොට එයා අසරණ නෑ. අන්න ඒ බඳු අසරණ නොවන ස්වභාවයක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ අපට සිහි කරන්නේ. ඒ බඳු අසරණ නොවන තත්වයක් ගැන. ඒතර බුදුරජාණන් වහන්සේ අපට සිහි කරනවා පින්වත් මහණෙනි මේ ලෝකේ ජරා මරණ ස්වභාවයට තෙරුවන් සරණ ගියත් කෙනත් අහු වෙනවා. එයාත් ජරා මරණ ඉක්මවලා නැහැ. හැබැයි කොයිතරම් ජරා මරණ විසින් යට කළත් එයා අසරණ නැහැ. අසරණ නොවි තමයි යා ජීවිතයට සමුදෙන්නේ. මොකද යා භාග්‍යවතුන් වහන්සේ අවබෝධයෙන් අදහාගෙන තියෙනවා. ධර්මය අදහා ගන්නකොට යා අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මය, විපරිණාමය මේ සියල්ලම පිළිගන්න ශ්‍රාවක භාවයක් හදා ගන්නවා. මේ සියල්ලම පිළිගන්න ශ්‍රාවක භාවයක් හදා ගන්නවා. ඒ සියල්ලම පිළිගන්න ශ්‍රාවක භාවයත් එක්ක තමයි මේ බුද්ධ ශ්‍රාවකයා පිළිසරණ හදාගන්නේ. ඒ නිසා මේක බොහෝම වැදගත් අවස්ථාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් මේ විදියට තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා විසින් උපකාරය මේ ලෝකෙන් හදා ගන්න ඕන. දැන් Tamanට ලැබෙන ලොකුම උපකාරයේ විදියට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ සතිච සම්පජඤ්ඤච ඉමේ ද්වේ ධම්මා බහූපකාරා. මහණෙනි සිහිය නුවණ තරම් Tamanට උපකාර කරන වෙන දෙයක් නැහැ. මේ සිහියයි නුවණයි තියනව නේද? පුදුම උපකාරයක් කරන්නේ. ඒක මේ බාහිර කෙනෙකුට කරන්න බෑ ඉච්චර උපකාරයක්. සිහි නුවණ තුලින් හැදෙන උපකාරය බාහිර ලෝකයේ කෙනෙකුට කරන්න බෑ. අර එක හාමුදුරුවෝ කෙනෙක් ගල්තලාවක හොඳට භාවනා කරගෙන හිටියා. දැන් මේ ස්වාමින් වහන්සේ හොඳට භාවනා කරගෙන භාවනාවක් දියුණු කරගෙන ඉන්නවා ගල්තලාවක. වෛශ්‍රවණ දෙවියෝ ගමනක් යනවා. වෛශ්‍රවණ දෙවියෝ ගමනක් යනකොට මේ හාමුදුරුවෝ දකිනවා. මේ හාමුදුරුවෝ දැකලා වෛශ්‍රවණ දෙවියෝ එතනට එනවා. වෛශ්‍රවණ දෙවියෝ එතනට ඇවිල්ලා අර අවකාශයෙන් යන ගමන නතර කරලා වෛශ්‍රවණ දෙවියෝ බිමට බහිනවා. වෛශ්‍රවණ දෙවියෝ මේ විදියට බිමට බැහැලා අර හාමුදුරුවන් ළඟට ගිහින් වන්දනා කරනවා දකුණු ධන මණ්ඩල බිම ඇනලා. දකුණු ධන මණ්ඩල බිම ඇනලා වෛශ්‍රවණ දෙවියෝ අර හාමුදුරුවන්ට වන්දනා කරලා කියනවා මේ අතරම කියනවා නෙමෙයි අර තමන්ගේ ළඟ ඉන්න පිරිසට කියනවා ස්වාමීන් වහන්සේට කියනවා නෙමෙයි. උන්වහන්සේ භාවනාවෙන් ඉන්නේ. ඒ ළඟ ඉන්න දෙවිවරුන්ට කියනවා මේ ස්වාමින් වහන්සේට අපි ආරක්ෂාව දෙන්න ඕන. ඒ නිසා මෙතන දෙන්නෙක් නවතින්න කියනවා. දැන් කවුද මේ යන දෙන්නේ? සතරවරන් රජදරුවන්ගෙන් ප්‍රධාන කෙනා. වෛශ්‍රවණ අපි කියන්නේ වෙසමුනි කියලා. විශාල යක්ෂ සේනාවකට නායකත්වය දෙන්නේ වෛශ්‍රවණ දෙවියෝ.
වෛශ්‍රවණ දෙවියන්ගේ අනසක යටතේ තමයි ඒ අය පවතින්නේ. ආලක මන්දා රාජධානියේ සම්පූර්ණයෙන්ම අධිපති භාවය තමන්ගේ ආඥා චක්‍රය පතුරවන්නේ වෛශ්‍රවණ දෙවියෝ. බොහොම ප්‍රතාපවත් බල සම්පන්න දෙවි කෙනෙක්. දැන් වෛශ්‍රවණ දෙවියෝ කියනවා මේ ස්වාමීන් වහන්සේට ආරක්ෂාවට මෙතන සෙන්පතියෝ දෙන්නෙක් නවතින්න කියලා. ওই වෛශ්‍රවණ දෙවියෝ ළඟ ප්‍රධාන සෙන්පතියෝ ඉන්නවා 91ක් අසීතින් දස ඒකෝච ඉන්දනාමා මහප්පලා. මහා බල සම්පන්න 91ක් සෙන්පතියෝ ඉන්නවා. ඉන්ද සෝම වරුණ බාරද්වාජ පජාපති ගෝතම කාමසෙට්ටු කින්නුගණ්ඩු නිගණ්ඩු පනාද ඕපමඤ්ඤ දේවසුත මාතලී චිත්තසේන ගන්ධබ්බ මේ විදිහට කියන්නේ යනවා. මේක එක තැනක තියෙනවා ජනේ සබ ජන වසඹ කියලා. කවුද? ඒ තමයි පින්වත්නි බිම්බිසාර රජුරෝ. ජනවසඹ කියලා දෙවි කෙනෙක් වෙලා උපන්නේ. ඒ බිම්බිසාර රජුරුවත් වෛශ්‍රවණ දෙවියන්ගේ සෙන්පතියෙක් විදිහටයි ඉන්නේ මේ වෙලාවේ. ජනේ සබෝ කියලා කියන්නේ ඒකයි ජනවසඹ. ඒතර මේ දෙවිවරු අතරින් සෝතාපන්න වෙච්ච කෙනෙක් එන සෝවාන් වෙච්ච අයත් වෛශ්‍රවණ දෙවියන්ගේ විමානේ විශාල සැප සම්පත් විඳිමින් වාසය කරනවා. ඒතර වෛශ්‍රවණ දෙවියෝ දෙන්නෙක් නතර කරලා වෛශ්‍රවණ දෙවියෝ තමන්ගේ ගමන ගියා. තමන්ගේ ගමන ගියාට පස්සේ අර හාමුදුරුවෝ භාවනාවෙන් නැගිට්ටා. නැගිටලා බලනකොට තේරෙනවා වෙනසක් තියෙනවා මෙතන. දැක්කා දෙන්නෙක් දෙපැත්තේ ඉන්නවා. ඇහුවා ඔබලා කවුද කියලා. එතකොට අර දෙවිවරු දෙන්නා වේශයක් මවාගෙන හිටියේ. එහෙම අර හාමුදුරුවෝ ඉස්සරහා දකුණු ධන මණ්ඩල බිම ඇනලා කියනවා මේ ස්වාමීනි අපි තමයි වෛශ්‍රවණ දෙවියන්ගේ සෙන්පතියෝ. දැන් වෛශ්‍රවණ දෙවියෝ ගමනක් යනවා. යනකොට ඔබ වහන්සේ භාවනා කරනවා දැකලා වෛශ්‍රවණ දෙවියෝ පහළට වැඩි. පහළට වැඩම කරලා වෛශ්‍රවණ දෙවියෝ ඔබ වහන්සේට වන්දනා කළා. පුරුෂෝත්තමයන්ට වන්දනා කරනවා කියලා ඔබ වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා අපිට කිව්වා ඔබ වහන්සේගේ ආරක්ෂාවට මෙතන ඉන්න කියලා. අපි මේ ඉන්නේ ඔබ වහන්සේගේ ආරක්ෂාවටයි. ස්වාමීනි ඔබ වහන්සේ ආරක්ෂා කරන්න අපි වග බලා ගන්නවා. එතකොට මේ හාමුදුරුවෝ කියනවා නෑ මගේ ආරක්ෂාවට කවුරුත් ඕනේ නෑ. දැන් බලන්න මේ අභිමානීය භික්ෂුවකට තියෙන මගේ ආරක්ෂාවට කවුරුවත් ඕනේ නෑ කියනවා. මේ බාහිරින් හදාගන්න ආරක්ෂාව තුල මොකද්ද තියෙන ඵලය කියලා අහනවා. මේ බාහිරින් ආරක්ෂාව හදාගෙන අභ්‍යන්තරය අනාරක්ෂිතයි නම් එතන මොකද්ද තියෙන වටිනාකම කියලා අහනවා. දැන් අපි ගොඩාක් අයට පාලකයන්ගේ හිට සිංගමන් යදින යාචකයෙක්ගේ දක්වා කතාව මේක නෙමෙයිද? මොකද්ද? අභ්‍යන්තරය අනාරක්ෂිතයි. අභ්‍යන්තරය ආරක්ෂා සහිත නෑ. ඒත් දැන් බලන්න මේ දිව්‍ය පුත්‍රයෝ දෙන්නට අරහාමුදුරෝ කියනවා එළියේ ආරක්ෂාව හදාගෙන ඇතුලේ පරිස්සම නැත්තම් මොකටද කියලා අහනවා. ඒ ඇතුළ පරිස්සම නැති ජීවිතයකට නිඳා වේවා කියනවා. ඒ නිසා ඔබලා වහාම යන්න කියනවා දිව්‍ය තලයටම. ඊට පස්සේ හරි ලස්සන වචනයක් කියනවා. සති සම්පජඤ්ඤේ තරං ධර්මයක් දියුණු කරන කෙනෙකුට තවත් ආරක්ෂාවක් කොහෙන්ද කියලා අහනවා. හරි ලස්සන වචනයක්. මොකද්ද? සති සම්පජඤ්ඤේ තරං. ඒ කියන්නේ සිහි නුවණ තරං ධර්මයක් දියුණු කරන කෙනාට තවත් ආරක්ෂාවක් කොහෙන්ද කියලා අහනවා. සිහි නුවණ තමයි හොඳම ආරක්ෂාව කියනවා. හොඳම ආරක්ෂාව මොකද්ද? සිහි නුවණ. එතකොට මේ සති සම්පජඤ්ඤේ තුලින් තමයි උපකාරය හදාගන්නේ බුද්ධ ශ්‍රාවකයා. සතිච සම්පජඤ්ඤච ඉමේ ද්වේ ධම්මා බහුකාරා. එතකොට මේ ධර්ම දෙකෙන් තරම් උපකාරයක් වෙන දෙයකින් හැදෙන්නේ නැහැ. හරි පරිස්සම් වෙන්නේ බුද්ධ ශ්‍රාවකයා මෙතනින්. සීලේනුත් නෙමේ පරිස්සම් වෙන්නේ පින්වත්නි. බණහලත් නෙමේ පරිස්සම් වෙන්නේ. දන් දීලත් නෙමේ පරිස්සම් වෙන්නේ. මේ ගැඹුරු ධර්මයේ දානීය ගැනීම වැඩි කතා කරන්නේ නැහැ. නමුත් අපි මේ දානීය වටේම එකතු වෙලා හිටියට දන් දෙන එක බොහෝ සැප විපාක පිණිස උදව් වෙන දෙයක්. බුද්ධ ශාසනයක දන් දෙන එක ඊට වඩා බොහොම ආනිසංස ලැබෙන තත්ත්වයක්.
නමුත් පින්වත්නි උපකාරය හදා ගන්නවා නම් බුද්ධ ශ්‍රාවකෙක් ඒ උපකාරය හදා ගන්න ශ්‍රාවකයා සතියයි සම්පජඤ්ඤයයි සතිය කියන්නේ සිහිය සම්පජඤ්ඤය කියන්නේ නුවණ මේ දෙකම තියෙන්න ඕන. දැන් සමහර අය ඉන්නවා සිහිය තියනවා නුවණ නැහැ. සමහර අය ඉන්නවා නුවණ තියනවා සිහිය නැහැ. මේ දෙකම තියෙනකොට මේ දෙක තරම් තමන්ව පරිස්සම් කරන වෙන දෙයක් නැහැ. අරහාමුදුරුවෝ කිව්වේ ඒකයි. සති සම්පජඤ්ඤේ තරම් ධර්මයක් දියුණු කරන කෙනෙකුට තවත් කොහෙද උපකාරයක් කියලා අහනවා. ඒ තරම් උපකාරයක් තියනවද කියලා අහනවා. ඊළඟට භාගතුන් වහන්සේ වදාරනවා සම්පූර්ණයෙන්ම බුද්ධ ශ්‍රාවකයා විසින් සිහිනුවණ හදාගෙන භාවිතා කළ යුතුයි සමත විපස්සනාව කියනවා. ඒ කියන්නේ සමතයත් විපස්සනාවත් කියන දෙක ඒ ශ්‍රාවකයා විසින් දියුණු කරන්න ඕන. දැන් මේ සමාධිය ගැනයි මේ කියන්නේ. එහෙනම් මේ නිවන කරා පැමිණෙන ධර්මයක් දියුණු කරන කෙනා විසින් සමතයත් විපස්සනාවත් දෙකම පුහුණු කරන්න ඕන. මෙතන සමතය කියලා කියන්නේ ධ්‍යාන වලට, විපස්සනාව කියන්නේ මාර්ගඵල වලට. ඒතකොට ධ්‍යානයක් දියුණු කරන්න ඕන, මඟඵලක් දියුණු කරන්න ඕන. දැන් ගිහි පැවිදි හැමෝම කියනවා ධ්‍යාන කියන්නේ Hindu ආගමට අයිති දෙයක්. ජෛන ආගමේ තිබ්බ දෙයක්. ඕවා අපිට වැඩක් නැහැ. එහෙනම් සමතය කියන්නේ මොකද්ද කියලා කියන්නකෝ. සමතය කියලා කියන්නේ යම්කිසි කර්මස්ථාන තුලින් ඇතිවෙන යම් පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන ආදී ධ්‍යාන තත්ත්වයන්. ඒතර මේ ධ්‍යාන ඔක්කොම උපදවා ගන්න ඕන කියලා එකක් නැහැ. හැබැයි පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියන ධ්‍යාන හතරම උපදවගත්ත යම් ශ්‍රාවකයෙක් ඉන්නවා නම් ඒ ශ්‍රාවකයාට පින්වත්නි ඉතින් ඊටාම ඉක්මනින් අවබෝධය කරා යන්න පුළුවන්. ඊටත් වඩා තියුණු විදියට යන්න පුළුවන් හතරවෙනි ධ්‍යානෙ පිවිසුනා නම්. ඊට වඩා උද්වේගය අඩුයි තුන්වෙනි ධ්‍යානය තුල. ඊට වඩා උද්වේගය අඩුයි දෙවෙනි ධ්‍යානය තුල. ඊටත් වඩා උද්වේගය අඩුයි පළවෙනි ධ්‍යානය තුල. මොකද අඩුම පළවෙනි ධ්‍යානෙවත් උපදව ගන්න ඕන. ඒක භාවිතා කරන්න ඕන. මොකක් හරි භාවනාවක් තුලින් භාවිතා කරන්න ඕන දෙයක්. භාවේ තබ්බ වැඩි යුතු දෙයක් වඩන්න ඕන. මොනවද වඩන්නේ? සමත විපස්සනා. සමතයත් විදර්ශනාවත් මේ දෙක වඩන්න ඕන. ඒතර මේ සමත වශයෙන් වැඩෙනකොට විදර්ශනා වශයෙන් උද්දියුණු කරන්න ඕන තමන්ගේ ස්කන්ධ ලෝකය, නාම රූප ලෝකය, ආයතන ලෝකය, මේ ධාතු කොටස් මෙන්න මේවා පිළිබඳ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, හුලක් වශයෙන්, gaduwak වශයෙන්, අනුන්ට අයිති දෙයක් වශයෙන්, ශූන්‍ය දෙයක් වශයෙන්, ඵලතෝ ඵලක්කතෝ කිය ධර්මයේ කියන්නේ. ඊට පස්සේ තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලන්න බැරි දෙයක් වශයෙන් මම මගේ ආත්මය කියලා ගන්න බැරි ඒ ස්වභාවයෙන් හිස් දෙයක් වශයෙන් 11 ආකාරයකින් එයා විපස්සනා කරන්න ඕන විදර්ශනාවත් වඩන්න. ඒ කියන්නේ තමන්ගේලෝ ඒ විදර්ශනා කරනකොට පස් තැනකදී විදර්ශනා කරන්න ඕන. කොමනවද? තමන්ගේ ලෝකේ විදර්ශනා කරනවා. ඒ කියන්නේ තමන්ගේ ඇතුළේ ස්කන්ධ ලෝකේ, නාම රූප ලෝකය, බහිද්ධාවා එළියේ ලෝකය. එළි කියන්නේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද මේ ආදී වශයෙන් අපි එළියේ ලෝකයක් කතා කරනවනේ. මේ ලෝකයේ තුල පවතින දරුවා පිළිබඳ, බිරිඳ පිළිබඳ, ස්වාමියා පිළිබඳ, අම්මා පිළිබඳ, තාත්තා පිළිබඳ විදර්ශනා කරනවා. ඒ විදර්ශනා කරනකොට අජ්ජත් බහිද්ද සහ අතීත අනාගත වර්තමාන. අතීත ස්කන්ධ ලෝකේ, අනාගත ස්කන්ධ ලෝකේ, වර්තමානයේ මේ මොහොතේ ඇතිවෙන ස්කන්ධ ලෝකේ ඇති වෙලා නැති වෙලා යන විදිය. මෙන්න මේ විදියට විදර්ශනා කරනොත් මේක තමයි භාවිතා කළ යුත්තේ. නිවන ගැන ඉඟියක්, නිවන ගැන කැමැත්තක් තියෙනවා නම් අවංකව. මොකද උඩින් නිවන ගැන කැමැත්තක් පෙන්වන ගොඩක් දෙනේ නිවනට කැමති නැහැ. ඒගොල්ලෝ දිව්‍ය ලෝකෙටයි කැමති. ඒගොල්ලෝ සුගතිය යන්න බලන ඉන්න අය. ඒකයි මේ මිනිස්සු දානෙ විතරක් දෙදින්නේ. ඒගොල්ලෝ සුගති ලෝකේ ප්‍රාර්ථනා කරන අය. ඒගොල්ලොන්ට උවමනාවක් නැහැ නිවන සම්බන්ධ කතාව Tamanගේ ජීවිතය තුල අත්දකින්න. ඒගොල්ලන්ට උවමනා දිව්‍ය තල වලින් අධික සැපසහිත ජීවිතයක් වින්දනය කරන්න. නමුත් ඒක මේ විදියට සමත විපස්සනා කරනකොට දිව්‍ය ලෝකයක් පිළිකුල් වෙලා යනවා පින්වත්නි. දිව්‍ය ලෝකයේ ගැනත් ඔය කියන තරම් ඇලෙන්න බැඳෙන්න දෙයක් නැහැ. මේ දිව්‍ය තලයේ යථාර්ථය කියන්නේ මේ ඇලිය යුතු බැඳිය යුතු තත්වයක් නෙමෙයි කියලා Tamanටම Tamanගේ මනසට තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා Tamanගේ ජීවිතය තුළ
ඒකාන්ත වශයෙන් පිළිසිඳ දැනගන්න ඕන සමත විපස්සනා වශයෙන් වඩනකොට කාරණා දිත්වයක් පිළිබඳ ඒ තමයි නාමය සහ රූපය කියන්නේ මොකක්ද කියලා. නාමය කියන්නේ මෙයයි රූපය කියන්නේ මෙයයි කියලා නුවණ බුද්ධ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. ඒ නාම රූප හඳුනා ගන්න ඥාණයට කියනවා නාම රූප පරිච්ඡේදක ඥානය කියලා. ඒක අනිවාර්යෙන් බුද්ධ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. එතකොට නාමයේ මෙයයි රූපයේ මෙයයි කියන නුවණ නැත්තම් ඒක ඒ නුවණ නැති කෙනෙකුට නිවනට හිතපත් කරගන්න බෑ. දැන් මිනිස්සු අහනවනේ අපෙන් ඇයි දැන් නිවන කරා ශ්‍රාවකයාට පියමන් කරන්න බැරි මොකද දැන් කියලා අහනව නේද? බැරි වෙන මොකුත් නිසා නෙමෙයි. එයාගේ ජීවිතයේ තුල පින්වත්නි පිළිසිඳ දැනගන්න ඕන නාම රූප ධර්මයන් පිළිබඳ එයාට පිළිසිඳ නුවණක් නැහැ. ඉමේ ද්වේ ධම්මා පරිඤ්ඤය. මේ ධර්ම දෙක පිළිබඳ පිළිසිඳ නුවණක් නැහැ. එතකොට මේ පිළිසිඳ නුවණක් නැති නිසා, ඒ කියන්නේ නාමයේ මෙයයි මේ ලෝකය පින්වත්නි නාම රූප ගොඩවල් දෙකට ගහන්න පුළුවන්. මගේ ඇතුලේ ක්‍රියාත්මක වෙන ලෝකේ නාම රූප දෙකකට ගහන්න පුළුවන්. රූපය කියන්නේ මේ එළිය ඔබට පේන රූපය. නාමය කියලා කියන්නේ හිත. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර සහිත හිතට කියනවා නාමය කියලා. ඒ වගේම මේ එළියේ ලෝකයක් නාම රූප වලට බෙදන්න පුළුවන්. ඇසට පේන රූප සියල්ලම රූප. කනට ඇහෙන ශබ්ද ඒවට කියන්නේ ශබ්ද රූප කියලා. නාසයට දැනෙන ගඳ ගන්ධ රූප. දිවට දැනෙන රස රස රූප. ඔක්කොම බෙදන්න පුළුවන්. රස දැනගන්න හිත නාමය. ඇසට පේන රූපේ රූපය, ඒ රූපේ දැනගන්න හිත නාමය. කනට ඇහෙන ශබ්දේ ශබ්ද රූපය, ඒක දැනගන්න හිත නාමය. මේ විදිහට මුළු ලෝකෙම නාම රූප වලට ගොඩ ගහලා බලන්න පුළුවන්. මේ ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා, සත්වයෙක් ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, දුව ඉන්නවා, පුතා ඉන්නවා කියලා කිව්වට බලාගෙන යද්දි මගේ අභ්‍යන්තරය තුල නාම රූප ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වීමක් හැර ඊට වඩා වෙන දෙයක් නැහැ කියලා දකිනකොට එයාට නාම රූප පිළිබඳ පිළිසිඳ නුවණක් තියෙන්න ඕන. ඒ නුවණ නිවන් මාර්ගය නිර්වාණය ගැන ඉඟියක් අදහසක් තියෙන හැම ශ්‍රාවකයෙකුටම ඊටාම වැදගත් දෙයක්. ඊටාම වැදගත් දෙයක්. ඒක තියෙන්න ඕන දෙයක්. ඒතකොට ඒක නාම රූප පිළිබඳ පිළිසිඳ නුවණක් තියෙනකොට එයා කාරණා දෙකක් ප්‍රහාණය කරන්න ඕන. අවිජ්ජාච භවතණ්හාච මේ ද්වේ ධම්මා පහතබ්බා. එතකොට එතනදී ඒ ශ්‍රාවකයා විසින් අවිද්‍යාවයි භවතණ්හාවයි දෙක ප්‍රහාණය කරන්න ඕන. මේක තමයි සත්වයා ගැට ගහලා තියෙන බැම්ම. මේ නාම රූප පිළිබඳ පිළිසිඳ නුවණ ඇති වෙනකොට මේ ලෝකේ අවිද්‍යාසහගත කල්පනාව මග හැරිලා යනවා. අපි හැමදාමත් මේ ලෝකේ අල්ලන්නේ අවිද්‍යාවෙන්. එතකොට මේ අවිද්‍යාවෙන් ලෝකේ අල්ලනකොට අපි තණ්හාවෙන් මේ ලෝකයට බැඳෙනවා. අවිද්‍යාවෙන් අහුවන ලෝකයට අපි තණ්හාවෙන් බැඳෙනවා. මේක තමයි අපිට ලෝකේ යථාර්ථය පේන්නේ නැතිකම නිසා වෙච්ච දෙයක් මේක. ලෝකේ ඇත්ත කතාව පේන්නේ නැතිකම නිසා. එතකොට මේ ඇස් පේන්නේ නැති මිනිහෙකුට ඇස් දෙක පෑදුවා වගේ වැඩක් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. ඇස් ඇත්තෝ රූප දකීවා කියලා පහම්පත්තු කළා වගේ වැඩක් බුදුරජාණන් වහන්සේ මේ කළේ. අඳුරු වෙච්ච ලෝකයකට යන්නේ කොහෙද කියලාවත් දන්නේ නැතුව ඉන්න ලෝකයකට, ඔහේ කරවලේ අතපොත ගගා හිටිය ලෝකයකට තෙල් පහනක් පත්තු කරලා මෙන්න බලාපල්ලා උඹලා ඉන්න විදිය කියලා බුදුරජාණන් වහන්සේ තමයි අපිට පෙන්වුවේ. සංසාර මාර්ගයේ අපි හැමෝම අනාතයි කියලා බුදුරජාණන් වහන්සේ තමයි අපිට පෙන්වුවේ. දැන් සමහරට හිතන්න කට්ට කරවලක් තියෙනවා. තව ඒ වගේ කෙනෙක් ඉන්නවද නැද්ද කියලාවත් එයා දන්නෙත් නැහැ කියලා හිතන්න. එයා දන්නෙත් නැහැ තව මේ වගේ අය ඉන්නවා කියලා. ඒතර එයා ඕම හිටගෙන එහෙම නිරේකුත් තියෙනවා පින්වත්නි. ඝන කරවලක් තියෙන, අධික සීතලක් තියෙන, ඝන කරවලක් තියෙන නිරයක් තියෙනවා. ඒ නිරේ දන්නේ නැහැ තව අය ඉන්නවද කියලාවත්. තවත් මං වගේම අය ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. කල්ප ගණන් ආයුෂ. කොහොමද අත්වැල් බැඳගෙන දරුවොත් එක්ක, බිරිඳත් එක්ක, ස්වාමියාත් එක්ක මුකුළු කර කර ඉන්න ලෝකයක ඉන්න මිනිස්සෙක් මැරිලා ඒ බඳු නිරේ කුපන්නොත් කොහොමද පින්වත්නි? බය නැද්ද සංසාරේ ගැන? ඒ බඳු තැනක ඉපදින්නේ නැහැ කියලා කාටද අප වෙන්න පුළුවන් බය නැතුව? කාටද පුළුවන් කියන්න නෑ ඔය ඔබ වහන්සේලා කියන එකේ අපි නම් උපදින්නේ නැහැ කියලා
අභිමාණයෙන් කොන්ද කෙලින් තියාගෙන පෞරුෂ සම්පන්න මිනිහෙක් විදිහට කියන්න බෑ. ඇයි? වෛද්‍ය වෘත්තිය වටිනාකම සුගතියට ගෙනියන්නේ නැහැ. ඉංජිනේරුවෙක් විදිහට ගොඩනගාගත්ත වෘත්තිය වටිනාකම සුගතියට යන්න තරම් ප්‍රමාණවත් මදි. වෘත්තීය වටිනාකම් සුගතියට යන්න මදි. ආර්ථික වටිනාකම් සුගතියට යන්න මදි. ඒවා මෙහෙදී භුක්ති විඳලා මෙහෙදී තා සැපසහිත ජීවිතයකට විවෘත වෙන්න උදව් වෙයි. මම දරුවෝ මෙච්චර හැදුවා ඒ නිසා මං සුගතියයි කියලා කියන්න බෑ පින්වත්නි. මම ගෙවපු ජීවිතයේ මෙහෙම එකක් මේ විදිහේ ආර්ථික ශක්තියක් භෞතික ශක්තියක් බලයක් මට තියෙනවා කියලා බලය නිලය කුලය ආර්ථික ශක්තිය මේ කිසිම දෙයක් සුගතියට යන්න ප්‍රාමාණික සාධකයක් වෙන්නේ නැහැ. සුගතියට යන්න ප්‍රාමාණික සාධකයක් වෙන්නේ නැහැ. මොකක්ද එහෙමනම් සුගතියට යන්න තියෙන ප්‍රාමාණික සාධකය? සුගතියට යන්න තියෙන ප්‍රාමාණික සාධකය තමයි පින්වත්නි මේ අපි කියලා දෙන ප්‍රායෝගික වැඩපිළිවෙල. මේක නිවන කරා යන්නත් පුළුවන්. බැරි වෙලා හරි නිවනට හිතපත් කරගන්න බැරි වුණොත් එයා සුගතිය යනවා. ඒතකොට මේ බඳු ලෝකයකට පවා බුදු කෙනෙක් පහළ වෙනකොට ආලෝකය පහළ වෙනවා කියනවා. ඒ කියන්නේ අර පුදුම තරමට මේ ඝන කරුවලක් තියෙන තමන් වගේ තව අය ඉන්නවා කියලාවත් දන්නේ නැති බොහොම බිහිසුණු කට්ට කරුවලක් තියෙන. දැන් සමහර ලාවට දරුවෝ ඉන්නවා ලයිට් එක දාලා නැත්තම් කාමරේට යන්නේ නැහැ. මේ ලයිට් එකක් දාලා නැත්තම් එළියට යන්න බයයි දුවගෙන එනවා. එතකොට එයා නිකමට එලිපාලියට ගියත් කවුරු හරි කෙනෙක් පිටිපස්සෙන් එන්න ඕන. ඒකට එහෙම බය වෙවි හිටියට එහෙ බය අරින්න කවුරුත් නැහැ. ඒ ඔක්කොම මෙහෙ ඉන්නේ. ඒ හිතෙන් ගොඩනගාගත්ත බීතිය දුරු කරගන්න මෙහෙදී උපකාරයක් හම්බ වෙයි. නමුත් ඝන කරුවලක් තියෙන අනික අවුරුද්දක් දෙකක් නම් කමන්නේ පුදුම කර්මයන්නේ පින්නත් නේ බලන්නකෝ මේ සංසාරේ කොහොමද වර්ණනා කරන්න කියලා. ඝන කරුවලක් තියෙන. ඒතර ඒ ඝන කරුවලක් ඒ ජීවිතේ චුත වෙනකම්ම ආලෝකයක් නැහැ. ඒ කියන්නේ යා දන්නේ නැහැ මං වගේ තව අය ඉන්නවා කියලාවත්. එච්චරට නිසල්මනේ ඉන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනකොට ඒ බඳු නිරේට පවා ආලෝකයේ විහිදිලා යනවා කියනවා. ඒතකොට ඒ අය දැනගන්නවලු අනේ මං විතරක් නෙමෙයි පොඩි සහනයක් ඇති වෙනවා. මං විතරක් නෙමෙයි මම මොකටද මේ බයේ ගැහි ඉන්නේ? මං වගේ තව අය මෙහි ඉන්නවනේ කියලා යා යම්තාක් සහනයක් ලබනවා කියනවා. හැබැයි බුදු කෙනෙක් පහළ වුණා කියලා යාළට නිරේටින් ගොඩට එන්න පුළුවන්ද? බෑ. ඔතාගෙන ආපු කර්මී ගෙවලා දාන තාක්කල් නිරේ. මේ දරුවෝ නලව ඉඩ කඩන් දීපල භුක්ති විඳ විඳ හිටියට පින්වත්නි ඒ බඳු තැනක උපදුනොත් එහෙම ජීවිතේ හරිය අසරණ වෙනවා. ඒ අසරණකම මෙපමණයි කියලා අපිට කතා කරගන්න බෑ පින්වත්නි. පුදුම අසරණකම. ඒ බඳු තත්ත්වයට අසරණ නොවෙන්න හිත හදාගන්න තමයි අපි මේ ධර්මයෙන් නානාවිධ ආකාරයෙන් උපකාරය හදලා දෙන්නේ. දක්ෂ ශ්‍රාවකයෙකුට ඒ උපකාරය හදාගන්න පුළුවන්. ශ්‍රාවක භාවයේ තුල අදක්ෂ නම් අපිට කරන්න දෙයක් නැහැ. එළියෙන් කොච්චර බණ ඇහුණත් එයාගේ මනසට ඒ ධර්මය යන්නේ නැහැ. මේවාට පුරාණ හේතුඵලවල ගැළපීමක් තියෙන්න ඕන. පුරාණ ධර්මයන්ගේ සැසඳීමක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ආවට ගියාට ඒ ධර්මයේ දියුණු කරගන්න බෑ. ඛතමේ ද්වේ ධම්මා භාවේ තබ්බා භාවිතා කරනකොට සමත විපස්සනා වශයෙන් නාම රූප පිළිබඳ පිළිසිඳ පරිඤ්ඤය නුවණක් ඇති වෙනවා. ඒ ඇති වෙනකොට පහතබ්බ යාට අවිද්‍යාවත් භව තණ්හාවත් දුරු කරගන්න පුළුවන්. දැන් භව තණ්හාව දුරු නැත්නම් යාට නිරේට പ്രേත ලෝකයට සතර අපායට යන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට මේ භව තණ්හාව නිසා තමයි අපි හරියට භවයට ඇදීලා යන්නේ. කරකාන්දමක් ළඟට යකඩ කෑල්ල ඇදෙනවා වගේ අපි මේ භවයට ඇදිලා යනවා. ඒතර භවයට ඇදිලා යන්නේ අපිට ඕන තැන්වල අපිට යන්න බෑ. ඉපදෙමින් මැරෙමින් යන ගමනේ අපේ ජීවිතේ මොන විදියට විවෘත වෙයිද කියලා අපි දන්නේ නැහැ. එතකොට මේ භව තණ්හාව නිසා අපි භවයට නිරන්තරයෙන්ම ඇදී යනවා පින්වත්නි. ඒතර මේ භවයට ඇදිලා යනකොට අපි හරි අසරණයි. එතකොට මේ භවයට ඇදිලා යනකොට අලුත් ජීවිත අපට හම්බ වෙනවා. අලුත් මානව සම්බන්ධතා හම්බ වෙනවා.
අලුත් අලුත් පිරිස අපි සමග සංයෝග වෙනවා. ඒ එකතු වෙච්ච සංයෝගයේ වියෝගයකින් හමාර වෙනවා. අපි අඬනවා, hina වෙනවා, සෝසුසුම් හෙලෙනවා, අප්පුඩි ගහනවා, ආය අඬනවා, ආය hina වෙනවා, ආය අඬනවා. ඕක තමයි ජීවිතය කියන්නේ. අඬමින් hina වෙමින් යන ජීවිතය කියන්නේ මායя අටවපු තොණ්ඩුවක් කියලා ධර්මයේ තුලින් බලනකොට මේ විදියට ධර්මයෙන් දකින්නකොට ඔබට කවදා හරි තේරෙයි. මේ අපි මවාගත්ත සුරංගනා ලෝකේ අපිට කවදාවත් හම්බෙන්නේ නැහැ කියලා ඔබට තේරෙවි පින්වත්නි. එතකොට ඔබට දැනේවි හැම වෙලාවකම අලුත් මොහොතක් ගත කරන එකයි හොඳ. හැම වෙලාවකම අලුත් විදියට හිතන එකයි හොඳ. මේ ලෝකේ ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ. යම් වෙලාවක ඇලුනොත් ඇලීමේ හානියත් සුළුපටු එකක් නෙමෙයි. යම් වෙලාවක ගැටුනොත් ගැටීමේ අවදානමත් සුළුපටු එකක් නෙමෙයි. අනම රාග්න කාලයක් සංසාරේ විඳවන්න වෙන්න පුළුවන්. දැන් අර අම්බපාලිය ගැන ඔබ දන්නවා. අම්බපාලි බොහෝ කාලයක් වෙසඟනක් විදියට ජීවිතේ ගෙවලා තියෙන්නේ. කාලාන්තරයක් තිස්සේ වෙසඟනක් විදියට ගෙවපු ජීවිතයක් ඇයට තිබුණේ. අය කොහොම හරි ධර්මය අවබෝධ කරගන්න කුසලතාවයේ තිබුණ කෙනෙක්. හැබැයි අවබෝධය කරාපු ජීවිතේදීත් එයා වැරදුනා. යාට පුරාණ හේතුඵලවල ගැළපීම හරිම මේ සෝචනීය විදියට ඇයව ලුහු බැන්දේ. ඒවා මේ සමාජ ප්‍රශ්නම නෙමෙයි. සමහර අය කියනවා වෙසඟනක් විදියට වැඩ කරන්නේ මේ සමාජය විසින් තමයි යාට ඒ தත්ත්වය හදලා තියෙන්නේ. එයාට ජීවත් වෙන්න රටාවක් පෙන්නලා නැහැ. පෞල් සංස්ථාවේ අමාරු වැටලා කියලා මෙහි අත්දැකීම් හොයනවා අපි. නමුත් සාංශාරික ගනුදෙනුව දන්නවා නම් ඔබට තේරෙවි ඊට වඩා අය කුමක් කරන්නද කියලා. ගරහා කරන්න දෙයක් නැති බව ඔබට තේරෙයි. දැන් මම ඔයකේ විපාකයේ කියන්නේ දැන් බලන්න පුදුමයි අසරණ කරන විදිය. කලින් පැවිදි වෙලා හිටියා. පැවිදි වෙලා ඉඳලා මේ දවසක් බෝමලු අතු ගන්නවා මේ භික්ෂුණිය. ඒ කාලේ ඔය වගේ අනාචාරී ජීවිත නෙමෙයි තිබුණේ. ඒතර බෝමලු අතු ගාගෙන හැමදාම හරි ලස්සනට බෝමලු අතු ගන්නවා. ඒතර බෝමලු අතු ගාන එක නිතර ආචින්න කර්මයක් විදිහට ඇය කරපු දෙයක්. බෝමලු අතු ගාලා ඉවර වෙනකොට පින්වත්නි බෝමලුව වන්දනා කරන්න ආව තවත් භික්ෂුණියක්. ඉතින් වයසක භික්ෂුණීන් වහන්සේ නමක් ගොඩ වුණා. ඒ ගොඩ වෙනකොට අර භික්ෂුණියට එකපාරම කිවිසුමක් ගියා. කාටද? අර ගොඩ වෙච්ච භික්ෂුණියට. එකපාරම කිවිසුමක් ගියා. කිවිසුමක් යනකොට පින්වත්නි කෙල ටිකක් අර අතු ගාපු මලුවට වැටුණා. කෙල ටිකක් අර මලුවට වැටෙනකොට එකපාරම අර මලුව හැමදාමත් අමදින භික්ෂුණියට එකපාර කේන්ති ගියා. කේන්තිගෙන් එකපාරම කිව්වා හපොයි මේ වෙසඟන කෙල හැලුවා නේද කියලා. ඒක ගොඩාක් හිතලා කියපු වචනයක් නෙමෙයි. අපෝ මෙච්චර හොඳට අතු ගාපු මලුවේ මේ වෙසඟන කෙල හැලුවා නේද කියලා එකපාර පටිඝ සම්පයුක්ත හිතක් ඇති වුණා. ඉතින් අර භික්ෂුණිය අනේ මට සමා වෙන්න කියලා බොහොම හොඳට පිරිසුදු කරලා ඒ භික්ෂුණිය යන්න ගියා. හැබැයි අර බැනපු කෙනා දන්නේ නැහැ මේ භික්ෂුණිය රහත් වෙච්ච කෙනෙක් කියලා. ඒ විපාකයේ පින්වත්නි අවබෝධයේ දක්වාම පස්සෙන් ආව කියනවා. දැන් බලන්න මලු අතු ගාපු එක විපාක දුන්නේ නැහැ. ඒකත් විපාක දෙන්නේ නැති අයට. නමුත් ඒකට වඩා විපාක දුන්නේ මලුවාම අතු ගාලා පිරිසුදු කරපු එක නිසා ඇයට ඊතර රූප සම්පන්න රූප ස්වභාවයක් ලැබෙන්න ඇති. උපනුපන් ආත්මවලදී මේ අම්බපාලිගේ ජීවිතේ වගේම. නමුත් පින්වත්නි ජීවිත බොහෝම ඒක වෙසඟනක් විදියටයි ජීවිතේ ගෙවලා තියෙන්නේ. බලන්න එක වචනයක් තමන්ව අනතුරේ අමාරුවේ දාන විදිය එහෙව් සංසාරික කොහොමද පින්වත්නි වර්ණනාවක් කරන්නේ? එහෙව් සංසාරික නම් ඔබත් මමත් නැවතිලා ඉන්නේ කොහොමද වර්ණනා කරන්නේ? එතකොට දුරු කරගන්න අවිද්‍යාවයි භව තණ්හාවයි. තණ්හාව දුරු වෙනකොට තේරෙවි මේ ඔක්කොම මායයට උගුල් කියලා. මේ බෙල්ලට දාගෙන ඉන්නේ මායාවේ තොණ්ඩුවක් බව ඔබට තේරෙවි. ඒතර ඒ විදියට දියුණු වෙනකොට ඒ විදියට දුරු කළ යුත්තේ දුරු කරනකොට එයාව පිරිහීම හදන කාරණේ ගැන හොඳට නුවණ තියෙන්න ඕන. පිරිහීම හදලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත්නි දෝව චස්සතාච පාප මිත්තාචි මේ ද්වේ ධම්මාහානා භාග්‍ය. ඔය අතර අකුසලයට බර වෙච්ච අසත්පුරුෂයෙක් එහෙම භජනේට ආවොත්
සමහරට අර ධර්ම මාර්ගයේම පිරිහිලා බේබදුකම්, ස්ත්‍රී දූෂණකම්, සල්ලාලකම් එක තමයි ජීවිතේ ගෙවන්න වෙන්නේ. පාප මිත්තාච දෝව තස්ස තාච. එතකොට දෝව චස්සතාච කියලා කියන්නේ මෙතන මේකට සිංහල අදහස තමයි අකීකරුකම කියන එක. අකීකරු. අම්මට අකීකරුයි, තාත්තට අකීකරුයි, ගුරුවරුන්ට අකීකරුයි කියන එක නෙමෙයි මෙතන කියන්නේ. කාට අකීකරු වුණත් ධර්ම විනයට අකීකරු වෙන්න එපා. ධර්ම විනය තුල දායාදුනොත් ඔබ හැමෝටම කීකරු කෙනෙක් වෙයි. මොකද අම්මගේ දුක දැනෙන, හදවතේ දුක් වේදනාව දැනෙන මානව සංවේදී මිනිස්සුනි ධර්මයේ තුලින් හැදෙන්නේ. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාවෙන් පිරිච්ච මිනිස්සුනි. ඒ නිසා අර අම්මට, තාත්තට, දෙමව්පියන්ට කීකරු වෙන එක ස්වල්ප කීකරු වීමක්. සියලු තැන්හි කීකරු වුණා වෙනවා ධර්ම විනය තුල කීකරු වුණොත්. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල කීකරු වුණොත් ඒ කීකරු ශ්‍රාවකයාට ඇති අභිමානය වෙන කාටවත් නැහැ පින්වත්නි. ඒ අභිමානය ලෝකේ කාටවත් ඇත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි අකීකරු භාවය කියන්නේ ඒ කියන්නේ අකීකරුණාන් පස්සේ එයා අහගත්ත ධර්මයට උනත් හිතෙන විදිහට අර්ථකථන දෙනවා. එහෙම දෙන්න බෑ මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. අපි කොහොමද ආවට කියාට අර්ථකථන දෙන්නේ? අපි කියන හැම එකක්ම ධර්ම විනයට අපි ගලපලා බලන්න ඕන. අහන හැම එකකුත් ගලපලා බලන්න ඕන. මොකද අහන කෙනාටත් වරදින්න පුළුවන්, කියන කෙනාටත් වරදින්න පුළුවන්. දෙන්නටම වරදින්න පුළුවන් පින්වත්නි. ඒතර අකීකරුකමයි පාප මිත්‍ර සේවනයයි දෙක ආවොත් හානාභාගියා පිරිහීමක්මයි ඇති වෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන විශේෂ භාගියා දියුණුවක් ඇති වෙන්නේ කොහොමද? සෝවචස්සතාච කල්යාණ මිත්තාච. සෝවතස්සයයි. සෝවතස්සය කියන්නේ කීකරු බවයි. කල්යාණ මිත්‍රයයි නිසා යා දියුණු වෙනවා. මොකද එහෙනම් පිරිහීම හදන්නේ පාප මිත්‍රයයි අකීකරු බව නම් දියුණුව හදන්න වෙන්නේ එහෙනම් කීකරු බවයි කල්යාණ මිත්‍රයයි නිසානේ. එතකොට මේ කීකරු බව යහපත් මිත්‍ර ශ්‍රේවණීය ඒක බුදුරජාණන් හරියට අගය කරපු දෙයක්. දැන් බුද්ධ කාලේ මුල් කාලේ භික්ෂුවට විනය පැනෙව්වෙත් නැත්තේ ඒකනේ. විනය ශික්ෂා පැනෙව්වේ නැහැ. හේතුව තමයි හරිම කීකරුයි. බුදුරජාණන් වහන්සේ මේක දේශනාවක් කියනවා මහණෙනි ඒ කාලේ භික්ෂුව හික්මවන්න මට හරි ලේසි කියනවා. හරි පහසුවක් තිබ්බා කියනවා. මොකද සත්‍ය මතු කරන්න විතරයි ඕන කියනවා. ඉක්මනින් ග්‍රහණය කර ගන්නවා කියනවා. දැන් වගේ නෙමෙයි. එහෙනම් ඒ කාලේ තකීකරු භික්ෂුන් ඉඳලාද නැද්ද පහු වෙනකොට? ඉඳලා. ඒක හරියට භාගතුන් වහන්සේ වදාරනවා හොඳට දමණය වෙච්ච ආජානීය අස්වෙක්. හොත්තට දමණය වෙලා නම් අස්වැයා. ඒ ආජානීය අස්වැයාට කියනවලු අර අස්වැයාගේ පිටේ නැගපු මිනිසයා කියනවලු උතුරට යන්න කියලා. එතකොට අර ආජානීය අස්වැයා උතුරට යනවා කියනවා. දකුණට යන්න කියනකොට දකුණට යනවා කියනවා. නැගෙනහිරට යන්න කියනකොට නැගෙනහිරට යනවා කියනවා. එතකොට සිව් දිසාවටම මේ අස්වැයාට හික්මවන්න, ඒ කියන්නේ ගහන්න ඕනේ නැහැ කියනවා. හැමට වදින්න ගහන්න ඕනේ නැහැ කියනවා. ඇටකටු වලට වදින්න දරුණු විදියට පහර දෙන්න ඕනේ නැහැ කියනවා. නිකමට යාගේ වරපටිය හොල්ලන්න විතරයි ඕන කියනවා. ඒ පැත්තට යනවා කියන කුමක් නිසාද? ඒ අස්වැයා හොඳට කීකරු වෙලා කියනවා. අන්න ඒ වගේ මුල් කාලේ භික්ෂුව හරි කීකරුයි කියනවා. සත්‍ය මතු කරපු ගමන් නිවන පැත්තට ඒ ශ්‍රාවකයා ඇදීගෙන යනවා පින්වත්නි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දේශනා කරනවා පින්වත් මහණෙනි තමන්ගේ ජීවිතය තුළ ඒකාන්ත වශයෙන්ම දියුණුවක් හදලා දෙනවා නම් දුකසේ අවබෝධයක් හදා ගන්නවා නම් දුකසේ අවබෝධය හදා ගන්න කෙනා දුකසේ අවබෝධය හදා ගන්න මට්ටමක් තියනවා නම් ඒක කරගන්න ඕන විදිහ භාගතුන් වහන්සේ අපට පැහැදිලි කරනවා. ඒ තමයි උන්වහන්සේ මතක් කරනවා දුකසේ අවබෝධ කරන්න ඕන දේ තමයි සම්පූර්ණයෙන්ම මේ කෙලෙස් සහිත සත්වයාගේ පිරිසිදු බවට හේතු වන හේතු ප්‍රත්‍ය වන ආනන්තරික චේතෝ සමාධිය. එතකොට ඒකෙන් තමයි පිරිසිදු වෙන්න තියෙන්නේ. ආනන්තරික චේතෝ සමාධිය සත්වයාගේ පිරිසිදු භාවයට හේතු ප්‍රත්‍ය වන ආනන්තරික චේතෝ සමාධිය. හොද්දට විදර්ශනා නුවණකින් උපදව ගන්න මේ සමාධිය අපි දියුණු කර ගන්න ඕන. කතමේ ද්වේ ධම්මා උපාදේ තබ්බා
ඊට පස්සේ ආ උපදව ගන්න ඕන ද්වේ ඥාන දෙකක් මොනවාද? කයේ ඥානං අනුප්පාදේ ඥානං. ඉපදවන්න ඕන කයේ ඥානං. ක්ෂය වීමේ ඥානෙ සියල්ල ක්ෂය වෙන බව දැනගන්න නුවණ උපදව ගන්න ඕන. ඊළඟට අනුප්පාද ඥානෙ උපදව ගන්න ඕන. ඊළඟට ඒ ශ්‍රාවකයා විශේෂයෙන්ම විශේෂ නුවණකින් දැනගන්න ඕන. මොකද්ද දැනගන්න ඕන? මේ ලෝකයේ විද්‍යාව ගැන තාක්ෂණය ගැන මේක නෙමෙයි. දැනගන්න ඕන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සම්පූර්ණ විශේෂ නුවණකින් දැනගන්න ඕන දෙකක් තියෙනවා. සංකතාච ධාතු අසංකතාච ධාතු ඉමේ ද්වේ ධම්මා අභිඤ්ඤය. සංකත ධාතු මොකද්ද සංකත ධාතුව කියලා කියන්නේ? සංකත ධාතුව කියන්නේ මේ පංචස්කන්ධ හේතු ප්‍රත්‍යයන්ගෙන් හැදිච්ච පංචස්කන්ධය පිළිබඳ නුවණ හදා ගන්න ඕන. අසංකත ධාතුව සියල්ලම නිරුද්ධ වෙලා ගියාට පස්සේ අසංකත ධාතුව එකයි නිර්වාණය. මෙන්න මේ පිළිබඳ පින්වත්නි විශේෂ නුවණකින් ශ්‍රාවකයා දැනගන්න ඕන. ඊළඟට යා සාක්ෂාත් කරන්න ඕන සච්චිකාතබ්බ සාක්ෂාත් කරගන්න ඕන ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන ත්‍රිවිද්‍යාවයි අරහත් ඵලයයි. ඔන්න ඕකට තමයි අපි උපකාරය හදාගෙන ඒ කියන්නේ සිහි නුවණින් උපකාරය හදාගෙන සමත විපස්සනා භාවිතා කරගෙන නාම රූප පිළිබඳ පිළිසිඳ නුවණ හදාගෙන අවිද්‍යා භව තණ්හාව ප්‍රහාණය කරන අදහසින් මේ වැඩපිළිවෙලට බැහැගෙන අකීකරු භව පාප මිත්‍රාශ්‍රය අයින් කරලා පිරිහීමට දොර වහලා කීකරු බවයි මේ කල්යාණ මිත්‍රයා තුලයි දායාද වෙලා විශේෂ දියුණුවක් හදාගෙන ඊට පස්සේ උපදවා ගන්න ඕන හේතු ප්‍රත්‍යයන් මේ සම්පූර්ණ ආනන්තරික චේතෝ සමාධිය පිළිබඳ නුවණ හදාගෙන ඉපදවිය යුතු ක්ෂය ඥානයයි අනුපාද ඥානයයි දෙකත් උපදවාගෙන විශේෂ නුවණකින් දැනගන්න ඕන සංකත ධාතුවයි අසංකත ධාතුවයි ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත මේ පංචස්කන්ධ නාම රූප කාරණයක් ඒ සම්පූර්ණයෙන් අසංකත ධාතුව වෙච්ච නිර්වාණයත් පිළිබඳ සම්පූර්ණයෙන්ම ඒ ඥානෙ උපදවාගෙන විශේෂ නුවණකින් ඒක දැනගෙන ත්‍රිවිද්‍යාවයි අරහත් ඵලයයි සාක්ෂාත් කරන්නයි මේ ගමන ආවේ. එතකොට මේ බඳු දේශනාවක් ජීවිතේට ප්‍රායෝගිකව ක්‍රමානුකූලව හුරු කරන්න තියෙන්නේ. මෙතන සීලයත් සම්පූර්ණ වෙනවා, සමාධියත් සම්පූර්ණ වෙනවා, ප්‍රඥාවත් සම්පූර්ණ වෙනවා. එhmenan ආර්ය අෂ්ටාංගික මාර්ගයේම මේ කියපු කාරණාස්සේ සැඟවිලා තියෙනවද නැද්ද? තියෙනවා. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධයේ ධර්ම අවබෝධයේ